සුබ දවසක් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කොමර්ස් ටියුබ් YouTube නාලිකාව සඳහා. අපි අද කතා කරන්න යන්නේ ඔයාලගේ අමාරුම සබ්ජෙක්ට් එකක් වන account සබ්ජෙක්ට් එකට ලේසියෙන්ම ලකුණු 40ක් ගන්න කොහොමද කියලා. අපි එහෙනම් වැඩි කරන්නේ නැතුව කෙලින්ම ගානට යමු. මම ඔයාලට මේ වීඩියෝ තුලින් 2020 A-level accounting paper එකේ තුන්වෙනි ප්‍රශ්නය කොහොමද හරියට ඉක්මනට හදන්නේ කියලා දෙන්න තමයි අද සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්නය හැමෝම අනිවාර්යෙන් තෝරගන්නම ඕනේ. මොකද මේ ප්‍රශ්නෙට ඉල්ලන්නේ ඔයාලගෙන් මොනවද කියලා ඔයාලා මුලින් බලන්න ඕනේ. ඉල්ලන දේ කරන්න පුළුවන් නම් විතරයි අපි මේ ප්‍රශ්නේ තෝරගන්න ඕනේ. බාගෙට කරලා ඒක නැවැත්තුවොත් අපිට ලකුණු අඩු වෙනවා. ඒක නිසා මේක ඉල්ලන්නේ මොනවද කියලා මුලින් බලන්න. ඒ වගේම දෙන ලකුණු ගානක් බලන්න, කාලයක් බලන්න. ඒ තුන තමයි වැදගත්ම සාධක. මේ ප්‍රශ්නේ ඉල්ලන්නේ ඔයාලගෙන් කාරණා දෙකයි. ලකුණු 40ක් දෙනවා. මේ ප්‍රශ්නේ හරියට කරගත්තොත් ඔයාලට තව ලකුණු කිහිපයයි ගන්න ඕනි ඒ සාමාර්ථයකට යන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ කාලීතා ඉක්මනින් නිවැරදිව එයාලා ඉල්ලන දේ හරියට දෙන්න ඔයාලා බලා ගන්න ඕනේ. අපි එහෙනම් බලමු මොනවද ඉල්ලන්නේ කියලා මුලින්ම. ඉල්ලන දේ පුළුවන් නම් විතර අපි මේ ප්‍රශ්න තෝරගන්න ඕනේ. ගානේ කියවන්න කලින් අවශ්‍ය වන්නේ මොනවද කියලා කියවලා ඉන්න. මේකේ අවශ්‍ය වන්නේ 1. 2020 1 දිනට ශේෂ සටහන් කර අංක 1 සිට 15 දක්වා ඇති ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්වුම් කරන්න. එක් වටිනාකම ඉදිරියෙන් එය වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කරන්න. මෙම ප්‍රශ්නෙට පිළිතුරු සැපයීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්න. සාමාන්‍යයෙන් ඔයාලට තියෙන ගිණුම් කරන සමීකරණය වෙන්නේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඒ වුණාට මේකෙදි එයාලා වෙනම ආකෘතියක් දීලා තියෙනවා. ඒක නිසා ඔයාලා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ආකෘතිය ගහලා ඒකට ඔයාලගේ ගාන හැදුවත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක නිසා එයාලා දීලා තියෙන ආකෘතිය භාවිතා කරලා ගාන හදන්න කියලා තියෙන හින්දා අනිවාර්යයෙන් මේ දීලා තියෙන ආකෘතියම භාවිතා කරන්න ඕනේ. ඒ වගේම එයාලා ඉල්ලන දේවල් හරියටම අපි ඉටු කරොත් ලකුණු 40ම අපිට ගන්න පුළුවන්. එයාලා ඉල්ලන්නේ මොනවද කියලා අපි හොඳට බලන්න. මුලින්ම කියන්නේ 1 දිනට ශේෂ සටහන් කරන්න. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාලා අංක 1 ඉඳන් 15 දක්වා ගණන් ටික හදුවොත් ලකුණු හම්බෙනවා. ඒ වුණාට ශේෂ සටහන් කරේ නැත්නම් ලකුණු කිහිපයක් අඩු වෙනවා. අපි මෙහිදී ලකුණු 40ම ගන්න තමයි ඉලක්ක කරන්න ඕනේ. ඒක නිසා හොඳට ප්‍රශ්නේ කියවන්න ඔයාලා කලබල වුණොත් ලකුණු කලබල නිසා ඉවත් වෙන්න පුළුවන්. මේක කියන්නේ 2021 1 දිනට ශේෂ සටහන් කරන්න. ඊළඟට කියන්නේ 1 ඉඳන් 15 දක්වා ඇති ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව. ඒක හොඳටම අගයනුත් දාන්න ඕනේ. ඒ වගේම ගිණුම් කරන සමීකරණ භාවිතා කරමින් පෙන්වුම් කරන්න. එක් වටිනාකම ඉදිරියෙන් එය වැඩි වේද අඩු වේද? වැඩි වේ නම් ධන, අඩු වේ නම් ඍණ යන්න සඳහන් කරන්න ඕනේ. ඔයාලා ප්‍රශ්නේ හොඳට අවබෝධයෙන් කියවගත්තොත් ඔයාලා ලකුණු 40ට යන එක ඉතාමත් ලේසි. ඒක නිසා ඔයාලා මුලින් හොඳට ප්‍රශ්නේ කියවගන්න. ඊළඟට මේ ආකෘතිය ඔයාලා ඇඳ ගන්න ඕනේ. ආකෘතියට වැය කරන කාලය ඉතාම අඩු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට අනිත් ප්‍රශ්න වලට වැඩි කාලයක් යොදන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඉතාම ලේසි ප්‍රශ්නයක්, ලකුණු 40ක් දෙනවා. ඒක නිසා අඩු කාලයක් යොදා ගනිමින් වැඩි ලකුණක් ගන්න තමයි අපි හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ. ඒක නිසා ඔයාලා මුලින්ම වත්කම්, වගකීම්, හිමිකම් මේ ආකෘතිය පිටුව පිරෙන්න ගහ ගන්න. පස්සේ මදි වුණොත් නැත්තම් ඔයාලට ඒ වෙලා මදි වෙනා කරන්න. ඒක නිසා ඉඩ තිය කොහොම හරි ඔයා ඒක හරියට ආකෘතිය ගහ ගන්න ඕනේ. ඊළඟට ඉල්ලන්නේ තව දෙයක් තියෙනවා. සමහර අයට පළවෙනි එකේ ආකෘතිය ගහුවට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ දකින්න නැති වෙන්න පුළුවන්. එතකොට තව ලකුණු අඩු වෙනවා. ඒක නිසා හොඳට ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ. මේකේ තව දෙයක් ඉල්ලනවා.
ඒ තමයි 2021 දිනින් අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශන. හරි. ඔයාලට මේ දෙකම දැන් කරන විදිහ මම කියලා දෙන්න. වගේම ලකුණු 40න් 40ම ගන්නත් පුළුවන් හැමෝටම. දැන් අපි එහෙනම් මේ ගන්න හදන විදිය බලමු. අපි දැන් ප්‍රශ්නය හොඳින් කියවමු. ප්‍රශ්නේ තමයි නාමල් ලොටෝ කෙයා තනි පුද්ගල ව්‍යාපාරය කිය. මෙම ව්‍යාපාරය පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වාහන නඩත්තු සේවා සපයනු ලබයි. 2021 දිනට මෙම ව්‍යාපාරයේ ආරම්භක ශේෂ පහත පරිදි විය. මේකේ ගානේ වත්කම් වෙන් කරලා වගකීම් හා හිමිකම් වෙන් කරලා දීලා තියෙන හින්දා ඔයාලට ලේසි වෙනවා. අර ප්‍රශ්නේ අවශ්‍ය වන්නේ මුලින්ම තිබ්බේ 2021 දිනට ශේෂ ටික දාන්න. ඒක නිසා ඔයාලා මේ දීලා තියෙන ආරම්භක ශේෂ මුලින්ම ආකෘතියට දාගන්න තමයි ඕනි. ඔයාලා පාස් පේපර් එක අරන් හරි මේක වීඩියෝ එක නවත්තලා හරි මේ ගාන ලියාගෙන මුලින් ආකෘතියට මේ ආරම්භක ශේෂ දාන්න ඕනි. අපි දැන් ගාන කියවන්න කාලය වැය කරන්නේ. ඔයාලා ප්‍රශ්නේ වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. වත්කම් වල ආරම්භක ශේෂ ටික වගකීම් හා හිමිකම් වල ආරම්භක ශේෂ ටික මෙතන දීලා තියෙනවා. ඒ වගේම අවසානයේ තියෙනවා මෙම් ව්‍යාපාරේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලැබේ. මේ වගේ විශේෂයෙන් දීලා තියෙන ඒවා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. අපි එහෙනම් මේවා ගාන කොහොමද එකින් කරන්නේ කියලා අපි බලමු. මුලින්ම ඔයාලට තියෙන්නේ ආරම්භක ශේෂ දාගන්න. ආකෘතියේ තිබ්බේ වත්කම් වගකීම් හිමිකම් ඒවා නැවත කොටස් කරලා තිබ්බා. වත්කම් දේපල පිළිවෙත උපකරණ තොග වෙළඳ ලැබිය යුතු ඒ කලින් ගෙවීම් සහ ගෙවුවත් අධිකාර මුදල් වගේ වගකීම් දිගු කාලීන ණය වෙළඳ ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ ලද අධිකාරම් ඒ වගේම හිමිකම් ලෙස වත්කම් වගකීම් හිමිකම නැවත කොටස් කරලා තිබ්බා. ඔයාලා අර කලින් ප්‍රශ්නේ තිබ්බ ශේෂ ටික මුලින්ම දාන්න ඕන. ආරම්භක ශේෂ කියලා ලිව්වා. මේ ආකෘතියේ ඔයාලට ආකෘතිය දීලා තියෙන හින්දා ඔයාලට කොහොමද ලේසි. දේපල පිරියුත් උපකරණ වලට අදාළගේ 900. තොක වලටගේ 160. ඒ විදිහට ප්‍රශ්නේ ආරම්භක ශේෂ ටික මුලින් දාන්න ඕන. ආරම්භක ශේෂ දානවට ලකුණු දෙකක් ඔයාලට හම්බ වෙනවා පේපර් එකට. එතකොට තව ලකුණු 38යි ඔයාලට ගන්න ඕනේ. එතකොට පළවෙනි කොටස අපි කරලා ඉවරයි. අපි යමු දැන් ඊළඟ කොටස කරන්න. අපි මුලින්ම පළවෙනි ගැළපිල්ල ගැන කතා කරමු. වාහන සේදුම් යන්ත්‍රයක් රුපියල් 3,60,000කට ණයට මිලදී ගන්නා ලදී. 2022 දිනින් ආරම්භ වී වර්ෂ 3ක කාලය තුළ මෙම ණය මුදල ගෙවිය යුතු වේ. එතකොට මම මේ වීඩියෝ අරන් ඉන්නේ account හොඳටම පුළුවන් අයට account මුකුල්ම බැරි අයට විභාගයේ ලකුණු 40ම ගන්න පුළුවන් විදිහට. ඒක නිසා ඔයාලා ගිණුම් කරන ප්‍රමිතත් එක්ක මේක ගලප ගන්න යන්න එපා. මම ගොඩක් වෙලාවට මේක බලන්නේ විභාගයේ ඒ ලකුණු ගන්න බැරි අයව ගොඩ දාන එක තමයි මම මේකෙන් කරන්න යන්නේ. ඒක නිසා ඔයාලා මේ මම කියන විදිහට හරියට වැඩේ කරොත් ලකුණු 40ම ගන්න පුළුවන්. දැන් ඔයාලා මතක තියාගන්න වත්කමක් කියන්නේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ව්‍යාපාරයකට අයිති දේවල් කියලා මතක තියාගන්නවා. ඊළඟට වගකීම් කියන්නේ ව්‍යාපාරය ගෙවන්න ඕන ඒවා. හිමිකම කියන්නේ අයිතිකාරය හා සම්බන්ධ ඒවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ආදායම් වියදම්. ඔය කරුණු ටික මතක තියාගත්තොත් ඔයාලට මේ ලකුණු 40න් 40ම අනිවාර්යෙන් ගන්න පුළුවන්. ව්‍යාපාරයට අයිති දේවල් කිව්වහම දේපල පිරියුත් උපකරණ, තොගය, ණය ගැතියෝ, ඒ මුදල් ඒ ඔක්කොම ව්‍යාපාරයට අයිති. නිසා ඒ ඔක්කොම වත්කම්. වගේම ණය ගෙවන්න ඕනේ දීර්ඝ කාලින ණය අවුරුද්දකට වැඩි ඒවා. එතකොට ණය හිමියන්ට ගෙවන්න ඕනේ. තව ගෙවන්න ඕනේ වෙනත් ගෙවිය යුතු. කොම් වගකීම් ගෙවිය යුතු ඒවා. ලද අත්තිකාරා. වගේම හිමිකම්. හිමිකම් කියන්නේ අයිතිකරු හා සම්බන්ධ ඒවා. එහෙම නැත්නම් ආදායම් වියදම්. අපි දැන් මේ විදිහට මතක තියාගෙන මේ ගාන හදාගෙන යනවා. එතකොට ඔයාලට ගොඩක් ලේසි. දැන් පළවෙනි ගැළපිල්ල කියන්නේ
වාහන සේදුම් යන්ත්‍රයක් 3,60,000කට ණයට මිලදී ගන්නා ලදී කියලා. එතකොට මේකේ වාහන සේදුම් යන්ත්‍රය කියන්නේ යන්ත්‍රය කියන්නේ ව්‍යාපාරයට අයිති දෙයක්. ව්‍යාපාරයට අයිති දෙයක්. එතකොට වත්කම. මුලින් බලන්න ඕනේ වත්කමද වගකීමද හිමිකමද. වාහන සේදුම් යන්ත්‍රය වත්කම. වත්කම් වලත් දැන් මේකේ කොටස් 5කට කඩලා තියෙනවා. මේ කොටස් පහෙන් මොන කොටසටද මේ වත්කම යන්නේ? දීපල පිරියත උපකරණ. තොග ණයක ඇති කලින් ගෙවීම් අත්තිකර මුදල්. මෙතන වාහන සේදුම් යන්ත්‍රය 3,60,000කට ණයට මිලදී ගත්තාම එතන තියෙන්නේ දීපල පිරියත උපකරණ. වසරකට වැඩි කාලයක් වාහන සේදුම් යන්ත්‍රයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා ඒ 3,60,000 අපි බලපෑමත් එක්කම දාන්න ඕනේ ධන 3,60,000යි කියලා. මෙතන බිංදු 3 නැති නිසා ඔයාලා අනිවාර්යෙන් බිංදු 3 ආකෘතිය උඩ සටහන් කරන්නම ඕන. නැත්තම් ඔයාලගේ ගානේ 3,60,000යි කියලා කෙලින්ම ධන ලකුණත් එක්කම යොදන්න ඕන. ඊළඟ කොටස මේක 2022 1 දිනින් ආරම්භ වී වර්ෂ 3ක් කාලය තුළ මෙම ණය මුදල ගෙවිය යුතු වේ. කියන්නේ මේ ණය මුදල ගෙවන්න ඕනි 2022 1 ඉඳන්. කියන්නේ මේ අවුරුද්දේ මේ ණය මුදල ගෙවන්න ඕනි නෑ. එතකොට මේක අරන් තියෙන්නේ ණයට. ණයට කියන්නේ ව්‍යාපාර ගෙවන්න ඕනි. ගෙවන්න ඕනි කියන්නේ වගකීම. වගකීම් වලින් වගකීම් 4ක් තියෙනවා. ඒ වගකීම් 4න් මොන වගකීමකටද යන්නේ කියලා බලන්න ඕනේ. දිගු කාලීන ණයද, වෙළඳ ගෙවිය යුතු දෑද, වෙනත් ගෙවිය යුතු දෑද. මේකේ දිගු කාලීන ණය කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් තියෙන ණය. මේකේ වර්ෂ 3ක් කාලය තුළ තමයි ණය මුදල ගෙවන්නේ. ඒක නිසා මේක වර්ෂයකට වඩා වැඩි ණයක් නිසා අනිවාර්යයෙන් දිගු කාලීන ණය වලට යනවා. එතකොට ණය වැඩි වෙනවා 3,60,000කින්. යන්ත්‍රය වැඩි වෙනවා 3,60,000. ඒක නිසා වත්කම් වල දීපල පිරියත උපකරණ 3,60,000කින් වැඩි කරලා දිගු කාලීන ණය වගකීම් යටතේ 3,60,000කින් වැඩි කරනවා. වත්කමක් වැඩි වුණොත් වගකීමක්ද වැඩි වෙන්නම ඕනි. අපි එහෙනම් දැන් දෙවැනි ගැළපිල්ලට යමු. දෙවැනි ගැළපිල්ල තුලින් ඔයාලට කියන්නේ පිරිවැය 1,30,000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අතර ඒ සඳහා 60,000ක මුදලක් ගෙවන ලදී. ඉතිරි මුදල මාස 2ක් තුළ ගෙවිය යුතු වෙයි. මෙහිදී ඔකටිගේ හොඳින් බලන්න ඕනි නඩත්තු ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? වත්කමක්ද වගකීමක්ද හිමිකමක්ද? නඩත්තු ද්‍රව්‍ය කියන්නේ ව්‍යාපාරයේ භාවිතයට ගන්නා දෙයක්. ඒක නිසා එය අනිවාර්යෙන් වත්කමක්. වත්කම් වලින් මොන වත්කමටද අයිති වෙන්නේ? ඔයාලගේ ප්‍රශ්න කෙලින්ම තියලා තියෙනවා තොග යටතට නඩත්තු ද්‍රව්‍ය යනවා කියලා ආරම්භක ශේෂවල. ඒක නිසා තොග විදිහට තමයි නඩත්තු ද්‍රව්‍ය අපි ගන්න. මේකෙදි 1,30,000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නවා කියන්නේ තොගය වැඩි වෙනවා. ඒක නිසා තොග යටතේ ධන ලකුණ සමගින් 1,30,000 අපි දානවා. ඊළඟට ඒ සඳහා හැබැයි ගෙවලා තියෙන්නේ 60,000යි. 1,30,000ක් බඩු ගත්තට 60,000ක් මුදලින් ගෙවුවම අපේ මුදල් අඩු වෙනවා. ඒක නිසා මුදල් කියන්නේ ව්‍යාපාරයේ භාවිතා කරන දෙයක්. මුදල් අඩු වෙන එක අපි පෙන්නනවා වත්කම් වල මුදල් යටතේ ඍණ 60,000යි. හොඳට ධන ඍණ ලකුණු ගැන අවබෝධය තියාගන්න ඕනේ. නැත්නම් ගාණ වැරදෙනවා. ඊළඟට තියෙනවා ඉතිරි මුදල මාස 2ක් තුළ ගෙවිය යුතු වේ. ඒ කියන්නේ මෙතන අපි ණයට ගන්න. ණයට ගන්න එක ගෙවනවා හැබැයි මාස 2ක් ඇතුළත. වර්ෂයකට වඩා වැඩි කාලයකදී ගෙවන ණයකට අපි කියන්නේ දිගු කාලීන ණය. එහෙනම් මේකේ තියෙන්නේ කෙටි කාලීන ණය. එතකොට අපි මේක දානවා වෙළඳ ගෙවිය යුතු දෑවල. කීයද? 1,30,000න් 60,000ක් ගියාම 70,000යි. මේ 70,000 දාන්නේ ධන විදිහට. මොකද අපි ගෙවිය යුතු දෑ වගකීම් වැඩිවීම ධන වෙනවා. එතකොට මෙතන ධන 1,30,000ත් ඍණ 60,000ත් අතර ශේෂය සමානයි වගකීම් වල එකතුවට. එතකොට මෙතන 70,000ට 70,000 අවසානයේ සමාන වෙන්න ඕන. එතකොට මේ ගානේ පියවර 3
නිසි පරිදි සිදු කරොත් අදාළ ධන ලකුණු ඍණ ලකුණු සමගින් ඔයාලට මේ ගැළපිල්ලේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙනවා. අපි බලමු තුන්වෙනි ගැළපිල්ල. ගැළපිලි අංක 3 යටතේ ඔයාලට තියෙන්නේ පුද්ගලික ගනුදෙනුකරුවන්ට රුපියල් 1,40,000ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන ලද නඩත්තු ද්‍රව්‍යවල විරුදය රුපියල් 86,000ක් විය. අපි කලින් කතා කරා නඩත්තු ද්‍රව්‍ය කියන්නේ වත්කම. එතකොට නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරලා නම් නඩත්තු ද්‍රව්‍ය අඩු වෙනවා. ඒක නිසා නඩත්තු ද්‍රව්‍ය වල පිරියැය වෙන 86,000 අපි මුලින් අඩු කරන්න ඕනේ. අදාළ නඩත්තු ද්‍රව්‍ය අයිති වත්කම නිසා වත්කම් වල තොග වලින් 86,000 ඍණ විදිහට අපි අඩු කරලා පෙන්නනවා. ඊළඟට තියෙනවා පුද්ගලික ගනුදෙනුකරුවන්ට 1,40,000ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. අපි සේවාවක් සපයලා ඒ වෙනුවෙන් අපිට 1,40,000ක එයාලා ගෙවීමක් කරලා ඒක මුදල් වලින් කරලා තියෙනවා. ඒක නිසා මුදල් වැඩි වෙනවා රුපියල් 1,40,000. ඒක අපි මුදල් යටතේ පෙන්වන්න කරමු. ඒ දෙකේ වෙනස රුපියල් 54,000 ව්‍යාපාරී අයිතිකාරයාගේ ආදායම. ඒ ආදායම අපි දාන්නේ හිමිකම් යටතේ. මං කිව්වා අයිතිකරු හා සම්බන්ධ ඒවා වගේම ආදායම වියදම් ගලපන්නේ හිමිකම යටතේ. මේකෙදි රුපියල් 86,000ක් වුණ පිරිවැදරු නඩත්තු ද්‍රව්‍ය යොදලා අපි 1,40,000ක ආදායමක් හොයලා. එතකොට ඉතිරි 54,000 අනිවාර්ය අයිතිකාරයාගේ ඒ ආදායම විදියට අපි ගලපන්න ඕන. එතකොට තොග යටතේ 86,000ක් අඩු වෙලා මුදල් 1,40,000ක් ලැබෙන හතර මේ දෙකේ වෙනස. හිමිකම් වලට බලපාන. වත්කම් වල අගය හිමිකම් වල අගයට සමාන විය යුතුයි. අපි දැන් බලමු ඊළඟ ගැළපිල්ල ගැන කතා කරමු. හතරවෙනි ගැළපිල්ලේ තියෙන්නේ රුපියල් 12,000ක වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාර්ෂිකය ව්‍යාපාරය විසින් ගෙවන ලදී. ඔයාලට මං කිව්වා අයිතිකාරයා හා සම්බන්ධ වෙන කෙලින්ම බලපාන්නේ හිමිකමට. මේකෙදි ගාණෙන් දීලා තියෙනවා අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාර්ෂිකය කියලා. එතකොට කෙලින්ම ගලපන්න ඕනේ හිමිකමට. අයිතිකාරයාගේ ජීවිත රක්ෂණ වාර්ෂිකය ව්‍යාපාරය ගෙවුවා කියන්නේ ව්‍යාපාරයේ සතු මුදල් අඩු වෙන්න ඕනේ. ව්‍යාපාරයේ රක්ෂණ වාර්ෂිකය ගෙවුවන ව්‍යාපාරයේ මුදල් 12,000කින් අඩු වෙනවා. මම කලින් කිව්වා වත්කම් වලට සමාන බලපෑම හිමිකමටද බලපාන. එතකොට ඔයා දැන් දන්නේ නැත්නම් මෙතන ජීවිත රක්ෂණ වාර්ෂිකයේ දන්නද කරන්නේ හිමිකම් එකතුද කරන්නේ කියලා. ඒ වුණාට වත්කම් වලට වන බලපෑම හිමිකමට සමාන නිසා මුදල් අඩු වෙන හින්දා අපි හිමිකමන 12,000ක් අඩු කරනවා. අපි එහෙනම් බලමු ඊළඟ ගැළපිල්ල. පස්වෙනි ගැළපිල්ල කියන්නේ රුපියල් 5,000ක වට්ටමක් ලබා දීමෙන් පසු 45,000ක චෙක් පතක් ණය ගැතියෙකුගෙන් ලැබුණි. දැන් මේක හොඳට බලන්න. රුපියල් 5,000ක වට්ටමක් ලැබුණට පස්සේ 45,000ක චෙක් පතක් ණය ගැතියෙකුගෙන් ලැබුණා. ණය ගැතියෝ කියන්නේ අපේ ව්‍යාපාරයෙන් ණයට භාණ්ඩ ගත්ත අය. ඒ අයට අපි රුපියල් 5,000ක වට්ටමක් දුන්නා. රුපියල් 5,000ක වට්ටමක් දුන්නා කියන්නේ අපිට ඒක වියදම. වියදම් බලපාන්නේ හිමිකමට. ඒක නිසා හිමිකම් වලින් අපි මුලින්ම රුපියල් 5,000 අඩු කරනවා. රුපියල් 5,000 අඩු කිරීම ඍණ 5යි කියලා අපි ලියන්න ඕනේ. ඊළඟට 45,000ක චෙක් පතා තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මුදල් වලින් අපිට හම්බුනේ රුපියල් 45,000යි. එතකොට මුදල් වැඩි වෙනවා රුපියල් 45,000. එතකොට 45,000ක චෙක් එකක් ලැබුණේ රුපියල් 5,000ක වට්ටමක් දුන්නට පස්සේ. ඒ කියන්නේ රුපියල් 50,000ක බඩු ගත්ත පුද්ගලයෙක්ගෙන් රුපියල් 5,000ක අඩු කරගෙන අපි 45,000ක් කරා. ඒ රුපියල් 50,000ක ණය ගැතියම අපි අයින් කරන්න ඕනේ. ණය ගැතිය කියන්නේ ව්‍යාපාරයට වත්කම. ණය ගැතියොන්ටම තමයි වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ. අපි ඒක නිසා වෙළඳ ලැබිය යුතු දෑ වලින් 50,000 අඩු කරලා මුදල් වලට ලැබුණු චෙක් පත එකතු කරනවා. 45,000යි. මේ දෙකේ වෙනස හිමිකමට සමාන වෙන්න ඕන හින්දා හිමිකමෙන් 5,000ක් අඩු වෙනවා. දැන් අපි බලමු ඊළඟ ගැළපිල්ල.
6වෙනි ගැළපිල්ලේ තියෙන්නේ ආයතනික ගනුදෙනු කරුවෙකුට රුපියල් 50,000ක නඩත්තු සේවා සපයන ලදී. 2021 දිනට ආයතනික ගනුදෙනු කරුවෙකුගෙන් ලද අත්තිකාරම මෙම ගනුදෙනුවට අදාළ වන අතර ඉතිරි මුදල වූ රුපියල් 40,000ක් සේවාව ලබා දීමෙන් පසුව ලැබුණි. පිරිවැය 30,000ක් වූ නඩත්තු ද්‍රව්‍ය මෙම සේවාව සඳහා භාවිතා කරන ලදී. මේ ගාන ගොඩක් දිගයි. ඔයාලා හොඳට මේ ගාන කියවන්න ඕනේ. මේ ගානේ කොටසින් කොටස මතක තියාගන්න. 50,000ක් තියෙනවා, 40,000ක් තියෙනවා, 30,000ක් තියෙනවා. මේ ඔක්කොම අපි ගලපන්න ඕනේ. හැබැයි එක ගානට තමයි 6වෙනි ගැළපිල්ල ලෙස තමයි ගලපන්නත් ඕනේ. අපි එහෙනම් බලමු එකින් එක කොහොමද කරන්නේ කියලා. මේකේ තියෙනවා අන්තිමට පිරිවැය 30,000ක් වුණ නඩත්තු ද්‍රව්‍ය සේවාව සඳහා භාවිතා කරන ලදී. මම කිව්වා ව්‍යාපාරයේ භාවිතා කරනවට වත්කම් කියලා කියන්නේ. එතකොට මෙතන 30,000ක් වූ නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරනවා. නඩත්තු ද්‍රව්‍ය කියන්නේ තොගවලට කියලා අපි තොගේ යටතේ තියෙන දෙයක් කියලා කිව්වා. ඒක නිසා වත්කම් වල තොගේ යටතේ 30,000ක් අපි මුලින් අඩු කරන්න. අපි දන්න දේ කරන්න ඕනේ. 30,000 තොග වලින් අඩු කරා. ඊළඟට මෙතන කියනවා 2021 දිනට ආයතනික ගනුදෙනු කරුවෙකුගෙන් ලද අත්තිකාරම මෙම ගනුදෙනුවට අදාළ වන අතර ඉතිරි මුදල 40,000ක් සේවාව ලබා දීමෙන් පසුව ලැබුණි. ඒතකොට රුපියල් 40,000ක් මුදලක් ලැබුණොත් අනිවාර්යෙන් මුදල් වලට බලපානවා. මුදල් වැඩි වෙලා තියෙනවා. එතකොට මුදල් 40,000ක් වැඩි කරන්න ඕනේ. ඒ නිසා මුදල් 40,000කින් වැඩි වෙලා අපි භාවිතා කරපු තොගේ අඩු වෙනවා 30,000. එතකොට මේ දෙකේ වෙනස අනිවාර්යෙන් බලපාන්න ඕනේ වගකීම් වලට සහ ඉන්කම් වලට. අපි දැන් බලමු ඒවට බලපාන්නේ කොහොමද කියලා. මෙතන කියනවා 50,000ක නඩත්තු සේවා සපයන ලදී කියලා. 50,000ක නඩත්තු සේවා සපයලා මේ 50,000 නඩත්තු සේවා සපයන්න එයාලට පිරිවැය ලෙස වැය වෙලා තියෙන නඩත්තු ද්‍රව්‍ය 30,000යි. එතකොට 30,000ක ද්‍රව්‍ය භාවිතා කරලා අපි 50,000ක ආදායම ලැබුවොත් 20,000ක් අයිතිකාරයාගේ ආදායම වෙනවා. එතකොට එම 20,000 හිමිකමට යන්න ඕනේ. මම කිව්ව ආදායම නම් ඒ ආදායම හිමිකමට බලපානවා. ඒක නිසා හිමිකම 20,000කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා ආයතනින් ගනුදෙනු කරුවෙකුගේ ලද අත්තිකාරම මෙම ගනුදෙනුවට අදාළයි කියලා. හැබැයි ගානේ කීයද කියලා කියලා නැහැ. අපි මේකෙදි බලන්න ඕනේ දැන් වත්කම් සහ වත්කම් වල අගයට සමාන වෙන්න ඕනේ වගකීම් දාන හිමිකම් වල අගය. එතකොට මේකේ වත්කම් වල වෙනස වෙන්නේ රුපියල් 10යි. මුදල් 40කින් වැඩි වුණා, තොගේ 30ක් අඩු වුණා. එතකොට වෙනස 10යි. එතකොට ඒ 10 බලපාන්නේ කොහෙටද කියලා අපි බලන්න ඕනේ. එතකොට අනිත් පැත්තෙන් හිමිකම් 20කින් වැඩි වෙනවා. එතකොට හිමිකම් 20කින් වැඩි වෙලා මෙතන වෙනස 10යි නම් එහා පැත්තෙන් තව 10ක් අඩු වෙන්න ඕනේ. ඒ 10 අඩු වෙන්න ඕනේ කොහෙන්ද කියලා බලන්න ඕනේ. මේකේ කියනවා කෙලින්ම ලද අත්තිකාරම ගැන. එතකොට ලද අත්තිකාරම් වලින් අපි 10 අඩු කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේ ගානේ අපි 10,000 හොයාගන්නේ. ඔයාලා හොඳට මේ ප්‍රශ්නේ කියවලා බලන්න. 30,000ක නඩත්තු ද්‍රව්‍ය පාවිච්චි කරලා 50,000ක සේවාවක් සැපයුවොත් 30,000ක ද්‍රව්‍ය අඩු වෙනවා. 50,000ක සේවාව සැපයුව හින්දා අපිට ලාභය තියෙනවා 20,000ක්. ඒක හිමිකමට බලපානවා. හැබැයි මුදලින් හම්බෙන්නේ 40,000යි. ඒ 40,000 අපි ගලපනවා මුදල් වලට. ඒ වගේ වෙනස ලද අත්තිකාරම්. ලද අත්තිකාරම් ගන්න දීලා නැති වුණාට අපි සූත්‍රය ඇසුරින් හොයලා බැලුවම අපිට එනවා 10,000. 10,000 ලද අත්තිකාරම් වලින් අඩු කරන්න ඕන. ගැළපිළි අංක 7. වැඩිහිටි නිවාසයක වාහනය සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය 6,000ක් වූ නඩත්තු අමුද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරන ලදී. හරි. මේකෙදි කරලා තියෙන්නේ නොමිලේ සේවාවක් සපයලා. පිරිවැය 6,000ක් වෙලා. එතකොට නඩත්තු ද්‍රව්‍ය 6,000ක් පාවිච්චි කරා කිව්වම අනිවාර්යෙන් තොග වලින් 6,000ක් අඩු වෙන්න ඕන. ඒක තමයි ඍණ 6ක් කියලා තොග වල දීලා තියෙන්නේ. ඊට අමතරව මේකෙදි වෙන්නේ වියදමක්
සිදු වෙනවා. හරි. නොමිලේ තමන් නඩත්තු සේවා සපයලා තියෙන්නේ. අපිට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ රුපියල් 6000ක් අපි නිකන් අමුද්‍රව්‍ය භාවිතා කරලා දීලා. එතකොට ඒක බලපාන්න ඕනේ වියදම් ලෙස හිමිකමේ 6000ක් අඩු කරලා පෙන්වන්න ඕනේ. එතකොට තොග වලින් 6000ක් අඩු වෙලා හිමිකමෙන් 6000ක් අඩු වෙන්න ඕනේ. 8. ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකය වූ රුපියල් 4000ක් අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවන ලදී. හරි. මං කලින් කිව්වා අයිතිකරු කියන වචනේ ආව ගමන් කෙලින්ම හිමිකමට ගලපන්න කියලා. අයිතිකරු විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් ගෙවුවොත් ඒක ව්‍යාපාරයෙන් එයාට ලැබෙන්න ඕනේ. ව්‍යාපාරයේ ගිනි රක්ෂණ වාරිකය තමයි අයිතිකාරයා ගෙවලා තියෙන්නේ. හැම වෙලේම ව්‍යාපාරයත් අයිතිකාරයත් කියන්නේ දෙන්නෙක් කියලා හිතන්න ඕනේ. ව්‍යාපාරයක ගිනි රක්ෂණ වාරිකය අයිතිකාරයා ගෙවුවා කියන්නේ අයිතිකාරයට ඒ මුදල අපි පියවන්න බැදී ඉන්නවා. ඒක නිසා අයිතිකාරයාගේ හිමිකම 4000කින් වැඩි වෙන්න ඕනේ. ඊට අමතරව මෙතන ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකය කියන්නේ වියදම. වියදම නිසා වියදම අපි ගලපන්නේ හිමිකමට. ඒක නිසා හිමිකම 4000කින් අඩු වෙලා හිමිකම 4000කින් වැඩි වෙනවා. අවසානයේ කිසිදු බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ වුණාට අපි ගාන මේ විදිහට ලියන්න ඕන. 4000ක් ඍණ 4000ක් ධන. ගණිත අංක 9. දිගු කාලීන ණය ලක්ෂ 4ක් සඳහා රුපියල් 67000ක ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල රුපියල් 17000ක පොලියක් ඇතුළත් විය. හරි. මේ ගානේ කෙලින්ම කියලා තියෙනවා දිගු කාලීන ණය කියන වචනේම දීලා තියෙනවා. ඒක දිගු කාලීන ණය ලක්ෂ 4යි. රුපියල් 67000ක ණය වාරිකයක් ගෙවන ලදී. දිගු කාලීන ණය ලක්ෂ 4 සඳහා ගෙවලා තියෙන ණය වාරිකය 67000යි. 17000ක පොලියක් ඇතුළත් විය. මේකෙන් අපි බලන්න ඕනේ එතකොට ණය වාරිකයක් ගෙවුවා කියන්නේ මුදලින් අඩු වෙන්න ඕනේ. මුදල් කෙලින්ම අඩු කරනවා 67000. ඊළඟට 17000ක පොලියක් ඇතුළත් විය. පොලිය කියන්නේ වියදම. වියදම් බලපාන හිමිකමට. එතකොට හිමිකමෙන් අඩු වෙනවා 17000. එතකොට 67000ක ණය වාරිකයක් තුල 17000ක පොලියක් තියෙනවා කියන්නේ අපි මේ දිගු කාලීන ණයෙන් ගෙවන්නේ 50000ක මුදලක් පමණයි. මේ 50000 දිගු කාලීන ණය වලින් අපි අඩු කරන්න ඕනේ. ඒක හින්දා මුදල් වලින් 67000කුත් දිගු කාලීන ණය වලින් 50000කුත් හිමිකමෙන් 17000කුත් අඩු කරන්න ඕනේ. 17000 පොලිය කියන්නේ දිගු කාලීන ණයට බලපාන්නේ ඒක වියදමක් විදිහට තමයි අපි හඳුනා ගන්න ඕනේ. ඒ වියදම හිමිකම යටතේ ගලපනවා. එතකොට ඉතිරියගේ තමයි දිගු කාලීන ණය විදිහට අපි ගලපන්න ඕනේ. කැලපිලි අංක 10 යටතේ ආයතනික ගනුදෙනුකරුවන්ට රුපියල් 30 ලක්ෂ 3ක නඩත්තු සේවා ණයට සපයන ලදී. මේ වටිනාකම මත 102ක වෙළඳ වට්ටම ලබා දෙන ලදී. මෙම සේවා සැපයීම සඳහා 1,54,000ක් වූ පිරිවැය වූ නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරන ලදී. මේකෙදි කියන්නේ ගනුදෙනුකරුවන්ට ලක්ෂ 3ක නඩත්තු සේවා ණයට තමයි සපයලා තියෙන්නේ. එතකොට මේ වටිනාකමට 102ක වට්ටමකුත් දීලා තියෙනවා. ඒ වගේම සේවා සැපයීම සඳහා 1,54,000ක් පිරිවැය වූ නඩත්තු ද්‍රව්‍යත් භාවිතා කරනවා. එතකොට අපි මේ ගානේ දන්න දේ කරන්න ඕනේ. දන්න දේ තමයි නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරොත් අනිවාර්යෙන් තොගේ නඩත්තු ද්‍රව්‍ය වලින් 1,54,000ක් අඩු වෙන්න ඕනේ. අපි ඒක මුලින් කරනවා. වත්කම් වල තොග වලින් 1,50,000ක් අඩු කරා. ඊළඟට නඩත්තු සේවා ණයට සැපයලා තියෙනවා ලක්ෂ 3ක්. ඒ වටිනාකමට 102ක වෙළඳ වට්ටමක් ලබා දීලා තියෙනවා. මෙතන 1,54,000ක් පිරිවැය වුණ නඩත්තු ද්‍රව්‍ය භාවිතා කරලා යා ලක්ෂ 3ක ආදායමක් උපයනවා. එම නිසා මෙතන 1,46,000ක ආදායමක් එනවා. ඒ ආදායම හිමිකමට බලපාන 1,46,000ක් විදිහට. හැබැයි මේ ලක්ෂ 3න් 102ක් අඩු කරනවා කියන්නේ 6,000ක් අඩු වෙන්න ඕනේ. ඒ 6,000 වියදම්. ඒ වියදම හිමිකමට බලපෑවහම 1,46,000න් ඒ 6,000 අඩු වෙන හිමිකම යටතේ 1,40,000ක් වැඩි වෙන්න ඕනේ. 1,54,000ක භාණ්ඩ භාවිතා කරලා
ලක්ෂ 3ක ආදායමක් කරන් හැබැයි 100ට දෙක කියන්නේ 6000ක් වට්ටම් විදිහට අඩු කරලා තියෙනවා. එතකොට තොගෙන් 1,54,000ක් අඩු වෙලා හිමිකම යටතේ 1,40,000ක් වැඩි වී වට්ටම් අඩු කරලා ලක්ෂ 3න් 6,000 අඩු වුණාට පස්සේ 1,94,000 ණය ගැතිය හෙවත් වෙළඳ ලැබිය යුතු දෑ යටතේ වැඩි වෙන්න ඕනි. ගැළපිලි අංක 11. සේවකයන්ගේ මාසික වැටුප 84,000ක් වූ අතර 2021 1 දිනට පැවති වැටුප් පත්තිකාරයන් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල් ගෙවන ලදී. මේකෙදි අපි දන්න දේ මුලින්ම කරලා ඉන්න ඕනේ. මේකේ කෙලින්ම කියනවා 84,000ක් මාසික වැටුප ගෙවුවා කියලා. එතකොට මාසික වැටුප කියන්නේ වත්කමක්ද වගකීමක්ද හිමිකමක්ද කියලා අපි බලන්න. ඒ යටතේ මාසික වැටුප කියන්නේ වියදම නිසා ඒක බලපාන්නේ හිමිකම අඩු වීමට. එතකොට අපි හිමිකම යටතේ 84,000 අඩු කරමු. ඊළඟට මේ කාර්ය කියනවා පළවෙනි ආරම්භක ශේෂ යටතේ පැවති වැටුප් පත්තිකාරයන් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල් ගෙවන ලදී. ආරම්භක ශේෂ ඔයාලට ප්‍රශ්න දීලා තියෙනවා. ඒ අර්ථයෙන් ඔයාලා බැලුව වැටුප් පත්තිකාරම් කියලා 34,000ක් තියෙනවා. ඒ 34,000 අඩු කරලා ඉතිරි මුදල තමයි මෙයාලා මුදලින් ගෙවන්නේ. එතකොට 34,000 කලින් ගෙවීම සහ ගෙවූ පත්තිකාරම් වලින් 34,000 අඩු වුණාට පස්සේ ඉතිරි වෙන්නේ රුපියල් 50,000යි. ඒ 50,000 තමයි මුදලින් ගෙවීම කරන්නේ. එතකොට කලින් ගෙවීම සහ ගෙවූ අත්තිකාරම් යටතේ 34,000ක් අඩු වෙනවා. ආරම්භක ශේෂය යටතේ තමයි 34,000 තියෙන්නේ. මෙතන ගානේ දීලා නැහැ. එතකොට මුදල් වලින් ඉතුරු ගකේ වෙන 50,000 අඩු වෙනවා. හිමිකම් වලින් මාසික වැටුප 84,000 අඩු වෙනවා. ගැළපිලි අංක 12. 2021 1 දිනට ගෙවිය යුතු විදුලි බිල්පත් ගෙවන ලදී. 11,000ක විදුලි බිල්පත ජනවාරි මාසය සඳහා ලද අතර මෙය මෙතෙක් ගෙවා නොමැත. මෙතන ඔයාලට හොඳට මේ ගාන බලා ගන්න. මොකද මේකේ ගැළපිලි දෙකක් තියෙනවා. ඒකට මුලින්ම තියෙන්නේ 2021 1 දිනට ගෙවිය යුතු බිල්පත ගෙවන ලදී. ඊළඟට තියෙන්නේ 11,000ක විදුලි බිල්පත ජනවාරි මාසය සඳහා ලද අතර මෙතෙක් ගෙවා නොමැත. එතකොට 11,000 විදුලි බිල තාම ගෙවලා නැහැ කියන්නේ මේක අනිවාර්යෙන් යන්න ඕනේ ගෙවිය යුතු දෑවලට. එතකොට අපි ඒක දානවා ගෙවිය යුතු දෑවල ධන 11,000යි. ඒ වගේම විදුලි බිල්පතක් කියන්නේ වියදම. නිසා වියදම් බලපාන හිමිකම යටතේ 11,000ක් අඩු වෙනවා හිමිකම් යටතේ. ඊළඟට 2021 1 දිනට ගෙවිය යුතු විදුලි බිල්පත ගෙවන ලදී. ඔයාලා ගාන ප්‍රශ්න බැලුවොත් තියෙයි ගෙවිය යුතු විදුලි බිල්පත රුපියල් 12,000යි කියලා. ඒ රුපියල් 12,000 බිල මෙයාලා කියනවා ගෙවුවා කියලා. එතකොට බිලක් ගෙවුවොත් ඔයාලා මුදල් වලින් අඩු වෙන්න ඕන. මුදල් වලින් අඩු වුණා 12,000 මුදල් යටතේ ඍණ විදිහට පෙන්නනවා. ඒ 12,000 විදුලි බිල ගෙවන එක ඔයා ගෙවන්නේ ගිය මාසේ ආපු විදුලි බිල තමයි මේ මාසේ ගෙවන්නේ. එතකොට ගිය මාසේ අපි ආරම්භක ශේෂ වල තින්නේ වෙනත් ගෙවිය යුතු දෑ විදිහට. ඒ නිසා වෙනත් ගෙවිය යුතු දෑ වලින් තමයි මේ 12,000 අඩු කරන්නේ. මේ මාසේ 11,000 අපි ආයෙ එකතු වෙනවා වෙනත් ගෙවිය යුතු දෑ වලට. මේ බිල ගෙවන්නේ ඊළඟ මාසේ. ඒක නිසා මුදල් වලින් 12,000ක් අඩු වුණා. වෙනත් ගෙවිය යුතු දෑ වලින් 12,000ක් අඩු වුණා. ඒ වගේම ජනවාරි මාසේ විදුලි බිල 11,000 ගෙවලා නැති හින්දා ඒක වෙනත් ගෙවිය යුතු දෑ වලට එකතු වෙලා හිමිකට 11,000 අඩු වෙනවා. ගැළපිලි අංක 13. පිරිවැය රුපියල් 8,000ක නඩත්තු ද්‍රව්‍ය හානි වූ අතර ඒවා රුපියල් 3,000ක අත්පිට මුදලට විකුණන ලදී. රුපියල් 8,000ක පිරිවැයක් දරලා අපි නඩත්තු ද්‍රව්‍ය ගෙන ඒවා 3,000කට වික්ක කියන්නේ අපිට 5,000ක් පාඩු වියදම් අපි දාන්නේ හිමිකම් වලට. එතකොට අපි හිමිකම් වලින් කෙලින්ම 5,000 අඩු කරනවා. ඊළඟට අපි අත්පිට මුදලට වික්ක කියන්නේ අපිට ඒ වෙලෙම මුදල් හම්බ වෙනවා 3,000. ඒ 3,000 මුදල් වලට එකතු වෙනවා. මුදල් වලට 3,000ක් එකතු වුණා හිමිකම් වලට 5,000ක් අඩු වුණා. ඒ වගේම අපේ නඩත්තු ද්‍රව්‍ය 8,000ක හානි වුණා කියන්නේ ඒවා අපෙන් විනාශ වුණා. තොගයක් විනාශ වුණාම තොගේ අඩු වෙනවා 8,000. තොගේ 8,000කින් අඩු වෙලා මුදල් 3,000ක් ලැබිලා පාඩුව 5,000 හිමිකමෙන් අඩු වෙනවා. ගැළපිලි අංක 14.
පසුගිය මාසය තුළදී කපා හරින ලද වෙළඳ ණය ගැති ශේෂයස් 14,000ක් ලැබුණි. අපි ණය ගැතියුන්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා හිතලා රුපියල් 14,000ක් අයින් කරලා තියෙනවා. ඒ 14,000 හැබැයි මේ මාසේ අයත් ලැබිලා. එතකොට ඒ ලැබිච්ච මුදල් වලට එකතු වෙන්න ඕනි 14,000යි. ඒ වගේම ඒක ආදායමක් හින්දා හිමිකමට 14,000 එකතු වෙන්න ඕනි. මුදල් වලින් 14,000ක් එකතු වුණා. ඒකට සමාන බලපෑමක් හිමිකම් යටතේ 14,000 වැඩි වෙන්න ඕනි. අවසාන ගැළපිලි අංක 15. ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 20000ක් වේ. 2021 එක දින කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 2020 ලිප් වර්ෂය සඳහා ගෙවන ලද කුලිය මුදලයි. මේකේ තියෙනවා ව්‍යාපාර ස්ථානයේ මාසික කුලිය 20000ක් වේ. මාසික කුලිය කියන්නේ වියදමක්. වියදම් කළපන්නේ හිමිකමට. ඒක නිසා හිමිකමෙන් 20000 අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. එතකොට මේකේ කියලා තියෙනවා 2021 එක දින කලින් ගෙවූ කුලිය තුල ඇත්තේ 2020 ලිප් වර්ෂය සඳහා ගෙවන ලද කුලිය මුදල කියලා. ඒ කියන්නේ අපි 2020 ලිප් වර්ෂය සඳහා අපි කුලිය ගෙවලා තමයි තියෙන්නේ. එතකොට ඒක වත්කමක් ඉදිරියට ගෙවලා තියෙන්නේ. ඒක නිසා කලින් ගෙවීම යටතේ අදාළ 20000 අඩු වෙලා ඉන්කම් වලින් අදාළ 20000 අඩු වෙන්න ඕන. දැන් ඔයාලගේ ගැළපිලි 15ම අපි කතා කරලා ඉවරයි. මේ ගැළපිලි 15ම එක ආකෘතියට දාලා උත්තරේ එන විදිහත් උත්තරයට ලකුණු එන විදිහ සහ අවසාන ශේෂ දාන විදිහ අපි ඊළඟට කතා කරමු. අපි මුල ඉඳන් කතා කරපු ගැළපිලි 1 ඉඳන් 15 වෙනකම් ගැළපිලි ටික ආකෘතියට ගලපුවාම ලැබෙන්න ඕන පිළිතුර තමයි මේ තියෙන්නේ. අපි දැන් සාරාංශයක් විදිහට ගත්තොත් අපි මුලින්ම කිව්වා ආකෘතියේ උඩම රුපියල් කියලා 0.3 දාන්න කියලා. මේව ඔයාලා වැදගත් කරුණු. මේව තමයි ඔයාලට මගහැරෙන සහ වැදගත්ම කරුණු. මේවට ලකුණු දුන්නේ නැති වුණාට මේව වැරද්දුවොත් ඔයාලට ලකුණු අඩු වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මුලින්ම ආකෘතිය උඩම 0.3 දාන්න. එහෙම නැත්නම් ආකෘතිය ඇතුලේ 0.3 යොදන්න. ඊළඟට ආකෘතිය දීලා තියෙන විදිහටම හරියට රෝල් කරන්න ඕනේ. දේපල පිළිතුරු ගන්න තොග ණය ගැති මේ දීලා තියෙන විදිහට හරියට රෝල් කරලා ඊළඟට කියලා තිබ්බේ ආරම්භක ශේෂ මුලින් යොදන්න. ඒ නිසා ආරම්භක ශේෂ කියලා ඒ ටික දානකොට ලකුණු දෙකක් හම්බෙලා තියෙනවා. මේ අයිනේ තියලා තියෙන්නේ ඔයාලා ලකුණු හම්බෙන විදිහ. ඊළඟට පළවෙනි ගැළපිල්ල දුන්නට ලකුණ දෙවෙනි එකට ලකුණු 2යි. තුන්වෙනි එකට ලකුණු 2යි. මේ විදිහට ඔයාලට ලකුණු දීලා තියෙනවා. දකුණු පැත්තේ අයිනේ ලකුණු එන විදිහ තමයි දීලා තියෙන්නේ. අවසානයේ අපි දාපු එක ගැළපිලි ඔක්කොම එකතු කරලා යට ගන්න ඕනේ අවසාන ශේෂ. අවසාන ශේෂ දක්වනට ඔයාලට ලකුණු 3ක් දීලා තියෙනවා. එතකොට ආරම්භක ශේෂය අවසාන ශේෂය දානකොට විතර ලකුණු 5ක් ඇවිත් තියෙනවා. අපි එකින් එක කතා කරපු ගැළපිලි හරියට ලේසියෙන් දැන් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඔයාලට මේ විදිහම ගැළපිලි එන්නත් පුළුවන්. ගැළපිල්ල සමහර විට වෙනස් වෙන්නත් පුළුවන්. සමහරට ඉලක්කම් පමණක් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ විදිහවත් ඔයාලා හදන්න ඕනි මොන විදිහටද කියලා දැන් තේරුම් ගන්න පුළුවන් ලේසියි. මම හිතනවා හැමෝටම ගිණුම් කරන සමීකරණේ ආකෘතියට මේ ගැළපිලි වගේ ආවොත් දැන් ලේසියෙන්ම කාලය ඉතුරු කරගෙන කරන්න පුළුවන් වෙයි කියලා. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ ආදායම් ප්‍රකාශ කොහොමද හදන්නේ කියලා. ඊට කලින් මේ ගැළපිලි 15 දාලා ආරම්භක ශේෂ හා අවසාන ශේෂ ගලපුවා මෙතනම ලකුණු 30ක් ඇවිල්ලා ඉවරයි. ලකුණු 40න් ලකුණු 30ක් ලේසියෙන්ම අරන් ඉවරයි මේකේ. ඔයාලා දැන් ඔච්චර කල් හිතන් හිටියේ කවුන්ස් සමාරෝ කියලා. මේ වගේ ලේසි ගැළපිල්ලක් හදාගන්න ඕනි කෙනෙක්ට දැන් පුළුවන් වෙන්න ඕන. ඊළඟට ආදායම් ප්‍රකාශය හදනකොට ලකුණු 10ක් දීලා තියෙනවා. අපි ඒකත් හරියට හදාගමු. ඒක හරි ලේසියෙන් මේකේ ඔයාලා ආකෘතියට හරියට ගැළපිලි ගලප ගන්න විතරයි තියෙන්නේ. නිකම්ම ලකුණු ටික ඇවිල්ලා තියෙනවා. අපි දැන් නම් ඒකත් බලමු. අපි දැන් 2020 A level accounting paper එකේ
තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු 30ක් ගන්න විදිය ගැන කතා කරමු. ඔයාලට තව තියෙන්නේ ලකුණු 10යි සම්පූර්ණයෙන්ම ලකුණු 40 ගන්න. එතකොට අපි මුලින්ම බැලුවා අවශ්‍ය වන්නේ එකේ ඔයාලගෙන් ඉල්ලලා තිබ්බා කාරණා දෙකක් ගැන. පළවෙනි එක අපි දැන් හදලා ඉවරයි. ඔයාලට තිබ්බේ වත්කම් සමාන වගකීම් ධන හිමිකම් ආකෘතියට අදාළ ගැළපිලි අදාළ අගයන් සමග ලකුණු කරන්න. අපි ඒකේ දෙවනි කොටස ගැන කතා කරන්න තමයි දැන් යන්නේ. දෙවනි කොටස ඉල්ලලා තිබ්බේ 2020 3.31 දිනේ අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශය. අපි එහෙනම් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මුලින්ම ඔයාලා ආදායම් ප්‍රකාශයක් හදද්දී උඩින් අදාළ ව්‍යාපාරයේ නම ලියන්න. නාමල් ඔටෝකියා ව්‍යාපාරය කියලා. ඊළඟට අදාළ කාල පරිච්ඡේදය සඳහන් කරන්න. මේක අපිට හදන්න කියලා තියෙන්නේ මාසයක් සඳහා. සාමාන්‍යයෙන් අපි හදන්නේ වර්ෂයක් සඳහා. ඒ වුණාට ඔයාලා හොඳට බලන්න ඕනි කියන්නේ වර්ෂයකටද මාසයකටද කියන කාල පරිච්ඡේදය. මෙතන ඉල්ලලා තිබ්බේ මාසයකට. ඒක නිසා අපි දානවා 2020 3.31 දිනේ අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශ. ඊළඟට වැදගත්ම දේ තමයි අපි ගාන හැදුවේ 0.3 ඉවත් කරලා ගාන. ඒක නිසා රුපියල් 0.3 වෙනම පෙන්වන්න ඕනේ. ඊළඟට අපි ගානට යමු. ඔයාලා ආකෘතිය ඇඳ ගන්න ඕනේ. ආකෘතිය සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ උඩින්ම විකුණුම් ආදායම, ඊළඟට විකුණුම් පිරිවැය, විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගය සහ ඒ අදාළ විස්තර ටික. නමුත් මෙතන තියෙන්නේ උඩින්ම නඩත්තු සේවා ආදායම. මෙතන තියෙන්නේ සේවා සපයන ව්‍යාපාරය. සේවා සපයන ව්‍යාපාරයකදී ආදායම් ප්‍රකාශය පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි එහෙනම් බලමු කොහොමද කරන්නේ. මුලින්ම දාන්න ඕනේ නඩත්තු සේවා ආදායම කියලා. නඩත්තු සේවා ආදායම යටතට එන්නේ අපි සේවා සපයලා ලබාගත් ආදායම් ටිකේ එකතු. ඒ යටතට අපි තුන්වෙනි ගැළපිල්ල අපි ගත්තොත් තුන්වෙනි ගැළපිල්ල ඔයාලට දීලා තියෙනවා පුද්ගලික ගනුදෙනුකරුවන්ට 1,40,000ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන ලද නඩත්තු ද්‍රව්‍යවල පිරිවෙන 86,000ක් විය කියලා. එතකොට අපිට මෙතනදී නඩත්තු සේවා මුදලට සපයා නඩත්තු ආදායමක් ලැබෙනවා 1,40,000ක. ඒ 1,40,000ත් අපේ නඩත්තු සේවා ආදායමට යනවා. ඊට අමතරව ඔයාලගේ 6 වෙනි ගැළපිල්ල වගේම 10 වෙනි ගැළපිල්ල බැලුවොත් ඒ ගැළපිලි දෙකේ තියෙන්නේ ඔයාලට ලැබුණු නඩත්තු සේවා ආදායම. 6 වෙනි ගැළපිල්ලේ 50,000ක ආදායමකුත් 10 වෙනි ගැළපිල්ලේදී ඔයාලට හම්බ වෙනවා 2,94,000ක ආදායමක්. ඒ ආදායම් තුන එකතුව 4,84,000යි කියලා අපි නඩත්තු සේවා ආදායම යටතේ දක්වනට ලකුණු 3ක් හම්බ වෙනවා. ඊළඟට අපි නඩත්තු සේවා ආදායම නඩත්තු සේවා සඳහා දරූ පිරිවැය අඩු කරනවා. ඒවත් විකුණුම් පිරිවැය කියලා අපි සාමාන්‍යයෙන් ගන්නේ. නමුත් මෙහිදී සේවා සපයන නිසා නඩත්තු ද්‍රව්‍ය පිරිවැය යටතට අපි දාන මුලින් ආරම්භක තොගය. ආරම්භක තොගය අපි හොයාගන්නේ අපිට ගාන දීලා තියෙන ආරම්භක ශේෂ. ආරම්භක ශේෂවල නඩත්තු ද්‍රව්‍ය යටතේ තියෙන 1,60,000. ඒක තමයි අපි ආරම්භක තොගය කියලා 1,60,000 දාන්නේ. ඊළඟට අපිට තියෙන ගැනුම්. ගැනුම් 1,30,000 අපි හොයාගන්න අපි බලන්න ඕනේ දෙවනි ගැළපිල්ල. දෙවනි ගැළපිල්ල ඔයාලට තියෙන පිරිවැය 1,30,000ක් නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලදී කියලා. ඒ 1,30,000 අපි දානවා ගැනුම් යටතේ. ඊළඟට ආරම්භක තොගය සහ ගැනුම් වල එකතු 2,90,000ක් වෙනවා. ඊළඟට අපි ඒකෙන් ඉවත් කරන්න ඕනේ පිරිවැය ටික. පිරිවැය යටතට අපි නොමිලේ සේවාවක් සැපුවා 7 වෙනි ගැළපිල්ලේ. ඒ යටතේ 6,000කුන් පසු නඩත්තු ද්‍රව්‍ය හානියක් සිදු වෙන සහ 3 වෙනි ගැළපිල්ලේ. ඒ රුපියල් 8,000ත් අපි ඉවත් කරන්න ඕනේ. ඊට අමතරව අපි ඊට කලින් අපි හැදුවා ආකෘතියට අපේ අදාළ අගයන් දාලා ගිණුම් කරන සමීකරණ.
ගිණුම් කරන සමීකරණය අපි අවසාන ශේෂය ගත්තා. අවසාන ශේෂය තියෙනවා තොග යටතේ 6000. ඒ 6000 අපි දාන්න ඕනි මෙතන අවසන් තොගේ කියලා. ඒ 6000 තමයි අඩු කරලා පෙන්නලා තියෙන්නේ. එතකොට ආරම්භක තොගයට ගැනීම එකතු කරලා ඒ අගයෙන් නොමිලේ සේවා සැපයූ ද්‍රව්‍ය වල අගය නඩත්තු ද්‍රව්‍ය හානි අවසන් තොගෙත් ඉවත් කරාම අපිට එනවා පිළිතුර 2,70,000. ඒ 2,70,000 අපි නඩත්තු සේවා ආදායමින් ඉවත් කරාම දල ලාභ වෙනවා 2,14,000. ඊළඟට අපි ඒකට එකතු කරන්න ඕනේ වෙනත් ආදාය. වෙනත් ආදාය යටතේ තියෙන බොල් ණය ආපසු ලැබීම. බොල් ණය ආපසු ලැබීම 14,000. 14,000 තියෙනවා 14 වෙනි ගැළපිල්ල. ඊළඟ 14 වෙනි ගැළපිල්ලට ගිහින් බැලුවොත් ඔයාලට පෙනෙයි පසුගිය මාසය තුලදී කපා හරින ලද වෙළඳ ණයගැට ශේෂයන් සඳහා 14,000 ලැබුණේ. එය වෙනත් ආදායම ASCII අපි සටහන් කරන්න ඕන. ඒ 14,000 එකතු වුණාම දල ලාභයට උත්තර එනවා 2,28,000. 2,28,000න් අපි වියදම් අඩු කරන්න ඕන. වියදම් ඔයාලට හොයාගන්න පුළුවන්. අපි කලින් පිළියෙල කර ගිණුම් කරන සමීකරණය අපි ඉන්කම් වලට දාන්නේ මම කිව්වා ආදායම් වියදම් සහ ඊට අමතරව අයිතිකාරුගේ සම්බන්ධ දේවල්. එහිදී අපි යෙදුව වියදම් අපි බැලුවා ඔයාලට දැක් ගන්න පුළුවන් දුම් මට්ටම් නොමිලේ සේවා සඳහා ද්‍රව්‍ය භාවිතය රක්ෂණ වියදම ණය පොලිය සේවක වැට විදුලි වියදම නඩත්තු ද්‍රව්‍ය හානි ගොඩනැගිලි පොලිද යන වියදම් ටික අපි හඳුනා ගත්තා. ඒ වියදම් ටික අපි ඉවත් කරන්න ඕනි අදාළ අගයෙන්. එතකොට වියදම් සියල්ල එකතු වෙනවා 1,52,000. ඒ 1,52,000 2,28,000 ඉවත් කරාම අපිට එනවා සුද්ධ ලාභය 76,000. අන්න ඒ විදිහට තමයි අපි හදන්න ඕනි ආදායම් ප්‍රකාශනය. ඔය ආදායම් ප්‍රකාශය හදනකොට ඔයාලට දීලා තියෙනවා ලකුණු 10ක්. ලකුණු ලැබිලා තියෙන විදිහ ඔයාලා හොඳට බලන්න. නඩත්තු සේවා ආදායම සඳහා ලකුණු 3. ගැනුම් සඳහා ලකුණු. ඊට අමතරව නොමිලේ සේවා සඳහා ද්‍රව්‍යත් හානි ඒ දෙකට ලකුණකුත් අවසන් තොගයට ලකුණ ඒ වගේම වියදම් සියල්ලටම ලකුණු 3 බොල් ණය ආපසු ලැබීමට ලකුණක් විදිහට ලකුණු 10 ඔයාලට හැදිලා තියෙනවා. ඊළඟට ඔයාලා බලන්න ඕනි මීට අමතරව ඔයාලගෙන් මොනවා හරි අවශ්‍යතා ඉල්ලලා තියෙනවා කියලා. මේ ගානේ ඉල්ලලා තිබ්බේ ගිණුම් කරන සමීකරණ සහ ආදායම් ප්‍රකාශය පමණයි. අපි දැන් මේ දෙකම සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඒ ගිණුම් කරන සමීකරණය මුල සිට අගට හදන විදිහ ලකුණු ලැබෙන විදිහ ගැන ඔබට හොඳ අවබෝධයක් දැන් ලැබිලා ඇති කියලා මම හිතනවා. ඒ වගේම ආදායම් ප්‍රකාශය කොහොමද හදන්නේ? ඒ ගැළපිලි කොහොමද යෙදුවේ? ඒවල් ලකුණු වෙන්නේ කොහොමද කියලා මම දැන් සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. මම හිතනවා ඔයාලට හොඳටම තේරෙන්න ඇති කියලා. ඔයාලගේ මේ ගානේ ලකුණු 40 තාම ඉක්මනට සහ සරලව ගන්න තමයි මම මේ කියලා දුන්නේ. ඔයාලට මේ වගේම ගැළපිලි ඉදිරියටත් එන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහටම අපි දැන් 2000